සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කෝ භික්ඛු සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතං මයා ඒතානි භික්ඛු රුක්ඛ මූලානි ඒතානි සුඤ්ඤාගාරානි ජායත මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්තුනි, සුපුරුදු පරිදි හිරු රූපවාහිනිය ඔස්සේ හිමිදිරි පාන්දර විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. වෙසක් පුරපසළොස්වක පොහොය දවස ගෙවිලා අද දවසේ හිමිදිරි පාන්දර ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී තමන්ගේ දිවිගමන බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් අරමුණ වෙතට යොමු කරවීම පිණිස මේ උතුම් ධර්මානුශාසනාව ඔබට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙවර වෙසක් පුරපසළොස්වක පොහොය දවස අපි හැම කෙනෙකුටම අභියෝගයක් එක්ක තමයි සමරන්න සිද්ධ වෙලා තියෙන්නේ. වෙන කාල සීමාවක් නම් මේ වෙසක් මාසය කියලා කියන්නේ අපි හැම කෙනෙකුටම නිතර ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න ලැබෙන, විහෙර විහාරස්ථානවල නිතර ධර්මානුශාසනා සංවිධානය වන බොහොම වටිනා කාල සීමාවක්. මෙවර මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වය ඉදිරියේ අපට ඒ විදියට පින්කම් වල යෙදෙන්න, ආමිෂ පූජාවන්හි යෙදෙන්න ඉඩක් හම්බුනේ නැහැ. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ආකාරයට ප්‍රතිපත්තියට ප්‍රමුඛ තැන දීලා කටයුතු කරන්න අපට කිසිදු බාධාවක් ඇති වුණේ නැහැ. පන්සලට යන්න බැරි වුණාට, විවිධ දාන ආදී පින්කම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණාට අපට ධර්මානුශාසනා මාධ්‍ය ඔස්සේ හරි ශ්‍රවණය කරන්න, ඒ වගේම දහම් පොතපත පරිශීලනය කරන්න, භාවනා ආදී කටයුතු වල යෙදෙන්න ඉඩකඩ ඊටාම හොඳින් ලැබුණා. නිවැරදිව වෙසක් පුරපසළොස්වක පොහෝ දවස සමරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ තමයි ප්‍රතිපත්තියට තැනදී කටයුතු කිරීම. බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළෙත් අන්න ඒ ප්‍රතිපත්ති පූජාව. මොකද නිවන සලසා ගැනීම සඳහා අපට බොහෝ සෙයින් ඉවහල් වෙන්නේ ඒ ප්‍රතිපත්තිය. අද ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස නිතර අමතා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව. බුදුහාමුදුරුවෝ
මේ උතුම් ධර්මය ලොවට හිතසුව පිණිස දේශනා කරලා නිතර මතක් කරපු කාරණාවක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් හැටියට ලෝකයා කෙරෙහි සංසාර ගමන තුල සැරිසරන දුක් විඳින සත්වයන් කෙරෙහි මහා කරුණාවකින් අනුකම්පාවකින් කළ යුතු යමක් වේ නම් එය බුදු කෙනෙක් හැටියට ගෞතම බුදුරජාණන් වහන්සේ මනාව සම්පූර්ණත්වයට පත් කළා. බුදුහාමුදුරුවෝ ඒ වටින කටයුත්ත ලෝකයා කෙරෙහි කරුණාවෙන් සම්පූර්ණත්වයට පත් කරලා අපට දුන්නු අවවාදය තමයි ඒ ධර්ම මාර්ගය තුල ප්‍රමාද නොවි සැරිසරන්න ප්‍රතිපත්ති පූජාවෙහි ඊටාම ශක්තිමත්ව යෙදෙන්න පසුව මේ දේ කරගන්න බැරි වුණා කියලා පසුතැවීමකට සූදානම් වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත. පස්සේ පසුතැවෙන්න එපා. මෙච්චර වටින බුද්ධෝත්පාද කාලයක මම ඉපදිලත් මෙච්චර ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න ඉඩකඩ ලැබිලා තිබිලත් මෙච්චර ධර්මයේ පරිශීලනය කරන්න දහම් පොතපත තිබිලත් මට මේ තරම් අවස්ථාව ලැබිලත් මම මේ ප්‍රතිපත්තිය තුල හිටියේ නැහැනේ. මම මේ ධර්මයට බරව ක්‍රියා කළේ නැහැනේ කියලා පසු කාලීනව පසුතැවෙන්න හේතු වෙන විදියට කටයුතු කරන්න එපා කියලායි බුදුහාමුදුරුව අපට මතක් කළේ. ඒ නිසා ඔබ අප සියලු දෙනාම හොඳට මේ හිත තුල ශක්තිමත්ව ධාරණය කරගත යුතු දේ තමයි මේ ලැබිච්ච අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ලබන්න උනන්දු වෙනවා. මේ උතුම් වෙසක් පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන අපි මේ කාල සීමාවේදී අදිෂ්ඨාන ඇති කරගත යුතුයි. මම මගේ ගමන බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදි ඉදිරියට ගෙන යන්නට මහන්සි වෙනවා. ඒ සඳහායි මම මගේ ජීවිතේ කැප කරන්නේ කියන අදිෂ්ඨානය අපේ හිතවල ඇති කරගන්න ඕන. අන්න ඒ අදිෂ්ඨානය ඇති කරගෙන කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට මේ ලෝකේ යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරම සැනසුම හෙවත් නිවනේ තිබෙන වටිනකම පිළිබඳව ඒ කෙනාට හොඳට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුහාමුදුරුවෝ අපට දේශනා කළ අප විසින් අත්පත් කරගත යුතු 이르දීන් පිළිබඳව අපි ළඟා කරගත යුතු අප විසින් ගොඩනගාගත යුතු 이르දීන් තියෙනවා. සාමාන්‍යයෙන් 이르දියක් කියලා කියන්නේ මොකක්ද? දැන් බුදුදහම තුලදී සතර 이르දි පාද කියලා ඉගැන්වීමක් තියෙනවා. 이르දි පාද හතරක්. 이르දිය කියන වචනය පිළිබඳව අපි කතා කළොත් 이르දියක් කියලා කියන්නේ පින්වත්නි යම්කිසි සිදුවීමක්, සිද්ධියක්. සාමාන්‍යයෙන් උදාහරණ හැටියට කතා කළොත් ගහක්, ගලක්, පර්වතයක් ගැන කල්පනා කළොත් ඒව එකම තැන තමයි පවතින්නේ. එකම තැන තිබිලා ඒ තැනදිම නැති වෙලා යනවා. ඒක තමයි ඒවයි ලක්ෂණ. හැබැයි ජීවයක් තියෙන සත්වයන් ඒ විදිහේ නෙවෙයි. අපි එක තැනක ඉපදිලා එක තැනකම ඉඳලා එක තැනකදීම නැති වෙලා යන්නේ නැහැ. උපන්නට පස්සේ අපට පුළුවන්කමක් තියෙනවා ගස්ගල් පර්වතවලට කරන්න බැරි වැඩක් කරන්න පුළුවන් හැකියාව. ඒ තමයි ඇවිදින්න පුළුවන්. යන්න එන්න පුළුවන්. හරියට කල්පනා කළොත් අර එහෙට මෙහෙට යන්න බැරි ගස්ගල් පර්වතත් එක්ක බලනකොට මේ සත්වයන්ට ඇවිදින්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ ඇවිදීමත් පින්වත්නි 이르දියක් තමයි. ඒ වගේම ඇවිදින්න පුළුවන්, ගමන් කරන්න පුළුවන් සත්වයන් අතරේ යම්කිසි සත්ව කොට්ඨාසයකට අදහස් වමාරු කරන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම්, තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන අදහස තව කෙනෙකුට තේරෙන්න ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ කතා කිරීමේ හැකියාවත් 이르දියක් තමයි. ඒකත් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හැබැයි සාමාන්‍ය සමාජයේ කතා කරනකොට
ඒ හැකියාවල් අපි 이르දීන් හැටියට ගණන් ගන්නෙ නැහැ. දැන් අපි පාරේ ඇවිදගෙන යනකොට කාටවත් කියන්නේ නැහැ මම මේ 이르දි ප්‍රාතිහාරයක් පානවා කියලා. කිව්වොත් හිතන්නේ මේ කෙනා පිස්සෙක් කියලා. කතා කරනකොට අපි කියන්නේ අපි මේ 이르දියක් පානවා කියලා. මොකද මේ ලෝකේ මිනිස්සු ඒවා 이르දීන් හැටියට ගණන් ගන්නෙ නැහැ. මේ සමාජයේ මිනිස්සු ලෝකයේ මිනිස්සු 이르දීන් හැටියට ගණන් ගන්න දේවල් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කතා කළොත් අහසේ ගොඩබිමේ වගේ ඇවිදින්න පුළුවන් හැකියාවක් කාට හරි තියෙනවා නම් ඊළඟට වතුරේ ඇවිදගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් එහෙම නැත්නම් ගොඩබිමේ නොපෙනී යන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අන්න ඒ වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න බැරි විශේෂ දෙයක් යම් කිසි පුද්ගලයෙක් විසින් සිද්ධ කරනවා නම් අන්න ඒ හැකියාව තමයි මේ ලෝකෙ මිනිස්සු 이르දි ප්‍රාතිහාර හැටියට කතා කරන්නේ. එතකොට උඩින් කාට හරි යන්න පුළුවන් නම් නොපෙනී යන්න පුළුවන් නම් විවිධ මැවීම් කරන්න පුළුවන් නම් ජලයේ ඇවිදගෙන යන්න පුළුවන් නම් අන්න ඒවා 이르දීන් හැටියට ලෝකයා සලකනවා. හැබැයි පින්වත්නි හොඳට අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඒවත් 이르දි හැටියට ගණන් ගත්තේ නැහැ. අපි හරියට අර ඇවිදින එක 이르දි හැටියට ගණන් ගන්නේ නැහැ වගේ. මේ කතා කරන්න පුළුවන් හැකියාව 이르දි හැටියට ගණන් ගන්නේ නැහැ වගේ බුදුරජාණන් වහන්සේ ඇවිදින ඒවා 이르දි හැටියට ගණන් ගත්තෙත් නැහැ. උඩින් යන්න පුළුවන් හැකියාව 이르දි හැටියට ගණන් ගත්තෙත් නැහැ. බුද්ධ දේශනාවට අනුව 이르දි කියලා කියන්නේ බොහොම වටින අවස්ථාවකට අන්න ඒ බුදුදහම තුල උගන්වන 이르දීන් තමයි අපි ලබා ගන්නට උනන්දු විය යුතු වෙන්නේ. බුදුහාමුදුරුවෝ උඩින් යන ඒවා නොපෙනී යන ඒවා අගය කළේ නැහැ. අපි මහන්සි ගන්න ඕන ඒ විදිහේ හැකියාවල් ගොඩනගා ගන්න නෙවෙයි පින්වත්නි. උඩින් යන්නවත් කාටවත් පේන්නේ නැතුව යන්නවත් ජලයේ ඇවිදගෙන යන්නවත් ඒ වගේ හැකියාවන් නැති කරගන්න නෙවෙයි බුදුදහම තුල අපි යොමු විය යුතු වෙන්නේ. ඒක ඕනෑම කෙනෙකුට හිත දියුණු කරගත්තාම කරන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත් අන්‍ය තීර්ථකයන්ට ඒ හැකියාව තිබුණා. සමහර වෙලාවල් වලදී බුදුහාමුදුරුවෝ ඒව ප්‍රතික්ෂේප කළා. අගය කළේ නැහැ. මේක හොඳටම අහලා තියෙන කතාවක් තමයි දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග ගඟකින් එගොඩ වෙන්න බලාගෙන ඉන්නව තොටිය එනකම්. මේ වෙලාවේ එක්තරා තාපසයෙක් එතනට ඇවිල්ලා කල්පනා කරනවා මේ ලෝකයා පිළිගත්තු ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තොටිය එනකන් ඉන්නව ගඟින් එගොඩ වෙන්න. බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරි වැඩක් මට කරන්න පුළුවන් කියලා හිතලා මේ තාපසයා මොකද කළේ මහ උජාරුවට ඔන්න බුදුන්ටත් කරන්න බැරි වැඩක් මට කරන්න පුළුවන් කියලා හිතලා අර 이르දීන් පාවිච්චි කරලා ලෝකයා පිළිගත්තු 이르දීන් පාවිච්චි කරලා ගඟෙන් ගොඩින් වගේ ඇවිදගෙන ගියා. මේක දැකපු භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ බලන්න අර තාපසයා මහ උජාරුවට ගඟින් ගොඩින් වගේ ගියා. බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ටත් පුළුවන් ඒ විදියට යන්න. ඇයි බුදුහාමුදුරුවනේ ඒ විදියට වඩින්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ මොකද්ද කළේ? බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මතක් කළා මහණෙනි පොඩ්ඩක් ඉවසන්න. අන්න ඒ වෙලාවේ තොටිය එතනට ආවා. ඒ ආපු තොටියගෙන් බුදුහාමුදුරුවෝ පළවෙනියටම විමසනවා තොටියෝ නුඹ යම් කිසි පුද්ගලයෙක් මෙගොඩ ඉඳලා එගොඩට අරගෙන යන්න කොච්චර මුදලක් අය කරනවද? තොටිය උත්තර දෙනවා බුදුහාමුදුරුවනේ අඩමස්සයි. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි අර තාපසවරයා මහ උජාරුවට සිද්ධ කළ ප්‍රාතිහාරයේ වටිනාකම අඩමස්සයි. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ ඒ 이르දීන් අගය කළේ නැහැ. ඒව ප්‍රතික්ෂේප කළා. ඒව පෙන්නලා මිනිස්සු පහදව ගන්නවට බුදුහාමුදුරුවෝ කිසිසේත්ම එකඟුනේ නැහැ.
ඒවා පෙන්නලා මිනිස්සු පහදව ගන්නවා කියන කටයුත්ත බුදුහාමුදුරුව හැඳින්නුවේ මුදලට කාන්තාවක් නිර්වත පෙන්නනවා වගේ වැඩක් කියලා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ අපට ලබා ගන්න කියලා අනුදැන වදාළ 이르දීන් තිබෙනවා. අන්න ඒ 이르දීන් පිළිබඳව තමයි අපි කල්පනා කරලා ඒ 이르දීන් තමයි ලබන්නට උනන්දු විය යුතු වෙන්නේ. මොනවද අපට බුදුරජාණන් වහන්සේ ලබා ගන්න කියලා අනුදැන වදාළ 이르දී? පළවෙනි කාරණාව තමයි අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. පළවෙනියටම අපි ලබා ගන්න ඕන 이르දියක් තමයි පින්වත්නි සතර පරමාර්ථ ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒක තමයි අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි කියලා කියන්නේ. දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම පිළිබඳව මනාව දැන ගැනීම 이르දියක්. මොනවද මේ සතර පරමාර්ථ ධර්ම කියන්නේ? අපි දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළ ආකාරය ගත්තාමත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක තමයි සම්මුති දේශනා සහ පරමත්ත දේශනා. සම්මුති දේශනාව කියලා කියන්නේ ලෝක සම්මුතිය තුල ඉඳගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. පරමත්ත දේශනාව කියලා කියන්නේ ලෝක සම්මුතියෙන් එහාට ගිහිල්ලා ලෝක විවහාරයෙන් එහාට ගිහිල්ලා දේශනා කරපු ධර්මය. සරලව කිව්වොත් සම්මුති දේශනාව කියලා කියන්නේ ලෝකයාට පෙනෙන දේ තේරෙන විදියට දේශනා කිරීම. පරමත්ත දේශනාව කියන්නේ ලෝකයාට පෙනුනත් ඒ පෙනෙන දේ තුල තියෙන ගැඹුරු ස්වභාවය පෙන්වීමේ දේශනාව. ඒක තමයි අභිධර්මය කියලා කියන්නේ. අභිධර්මය කියලා වචනේ තේරුමත් ගැඹුරු දහම කියන එකයි. එතකොට පරමත්ත දේශනාවට තමයි ඔය අභිධර්ම දේශනාව අයිති වෙන්නේ. එතකොට මේ අභිධර්ම දේශනාවට අදාළ මේ පරමත්ත දේශනාවට අදාළ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්ම පිළිබඳව ඔබ පරිශීලනය කරනවා නම් අවබෝධ කරගන්න තේරුම් ගන්න උනන්දු වෙනවා නම් අන්න ඒ තේරුම් ගැනීම ඒ අවබෝධය ඇති කර ගැනීම ධර්මයේ පිළිබඳව ගැඹුරු දැනුමක් අත්පත් කර ගැනීම 이르දියක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එහෙනම් අපි හැම කෙනෙක්ම අභිධර්මයේ පරිශීලනය කරන්න ඕන. මේ උතුම් ධර්මකාරණා පරිශීලනය කරන්න ඕන. සූත්‍ර දේශනා පරිශීලනය කරන්න ඕන. ධර්මයේ පිළිබඳව දැනුම පෝෂණය කරගන්න උනන්දු වෙන්න ඕන. අන්න ඒ ධර්මයේ පිළිබඳව දැනුම වර්ධනය කරගන්නවා කියලා කියන්නේ මේ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව දැනුම වර්ධනය කරගන්නවා කියලා කියන්නේ එය එක්තරා 이르දියක් ඇටියට බුදුහාමුදුරු පෙන්වනවා. උඩින් යන්න පුළුවන් හැකියාව තිබ්බට වැඩකුත් නැහැ. නොපෙනී යන්න පුළුවන් හැකියාව තිබ්බට වැඩකුත් නැහැ. දියේ ඇවිදගෙන යන්න පුළුවන් හැකියාවක් ඔබට තිබ්බට වැඩකුත් නැහැ. සතර පරමාර්ථ ධර්ම පිළිබඳව ධර්මයේ පිළිබඳව ඔබේ දැනුමක් නැත්තම් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ ආකාරයට මේ ධර්මයේ පිළිබඳව දැනුම පෝෂණය කිරීමේ 이르දියට අපි යොමු විය යුතුයි. ඒක තමයි පළවෙනි 이르දිය. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. පිරිසිඳ දැනගත යුතු දේ. ඒ කියන්නේ මනාව දැනගත යුතු දෙයක් තියෙනවා. අන්න ඒ මනාව දැනගත යුතු දේ දැනගන්නවා නම් අන්න එය 이르දියක් හැටියට පෙන්වනවා. මොනවද අපි මනාව දැනගත යුතු වෙන්නේ? බුදුහාමුදුරුව අපට දේශනා කළා
දුක දුක හැටියට මනාව තේරුම් ගන්න ඕන. අපි දුක දුක හැටියට තේරුම් ගන්නවා නම් ඒක 이르දියක්. දුක දුකක් හැටියට තේරුම් ගන්න මේ ලෝකෙ මිනිස්සුන්ට ශක්තියක් ලැබිලා නැහැ. අපේ ලෝකෙ ජීවත් වෙන බහුතරයක් දුක සැප ලෙස ග්‍රහණය කරමින් සැප දුක ලෙස ග්‍රහණය කරමින් අන්ධානුකරණයකට ලක්වයි කටයුතු කරන්නේ. දුක සැපක් ලෙස ග්‍රහණය කිරීම මිත්‍යාවක්. සැපය දුකක් ලෙස ග්‍රහණය කිරීම මිත්‍යාවක්. අපේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කළ දුක දුක හැටියට තේරුම් ගන්න ඕන. ඉපදීම දුකක්, ඒක දුකක් කියලාම තේරුම් ගන්න ඕන. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, අප්‍රියයත් එක්ක එකතු වෙන්න වීම, ඒ වගේම ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වීම, මේ ඔක්කොම දුකක් කියන එක අපි තේරුම් ගන්න ඕන. අන්න ඒකට තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියලා කියන්නේ. මනාව දැනගත යුතු දේ දැනගන්නවා නම් ඒක 이르දියක්. එතකොට ඔබ මේ දුක දුක හැටියට තේරුම් ගන්න උනන්දු වෙන්න ඕන. ඊළඟට තුන්වෙනියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. ප්‍රහීන කළ යුතු දුරු කළ යුතු කාරණාවක් තියෙනවා පින්වත්නි. අන්න ඒ කාරණාව දුරු කිරීම, ප්‍රහීන කිරීම 이르දියක්. මොකක්ද දුරු කරන්න ඕන දේ? ඒ තමයි දුකට හේතු වෙච්ච තණ්හාව. තණ්හාව දුරින්ම දුරු කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි. අන්න ඒ ප්‍රහීන කළ යුතු, නැති කළ යුතු තණ්හාව ඔබට නැති කරලා දාන්න පුළුවන් නම් අන්න එයත් 이르දියක් ඇටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි. සාක්ෂාත් කරගත යුතු දෙයක් තියෙනවා. අන්න ඒ දේ සාක්ෂාත් කරගන්නවා නම් අන්න එය 이르දියක්. මොනවද අපි සාක්ෂාත් කරගත යුත්තේ? සාක්ෂාත් කරගත යුත්තේ නිර්වාණයයි. ඒ නිවන සලසා ගන්න පුළුවන් නම් අන්න එය තමයි වටිනා 이르දිය. ඊළඟට පෙන්නනවා භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. වැඩිය යුතු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ වඩන්නේ නම් එයද 이르දියකි. මොකක්ද අපි වැඩිය යුතු වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, සීල සමාධි ප්‍රඥාවයි. අන්න ඒ වැඩිය යුතු අරි අටැඟි මග ඔබ වර්ධනය කරනවා නම් ඔබට නිර්වාණය සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්නෝව තමයි ශාසනික 이르දි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව 이르දි කියලා බුදුහාමුදුරුව හැඳුන්වුවේ ඔන්න ඔය කාරණාවලට. මොනවද එහෙනම් අප විසින් ලබාගත යුතු 이르දි? උඩින් යන එක නෙවෙයි, අනුන්ගේ හිත් කියවීමේ හැකියාව නෙවෙයි, විවිධ බලයන් නෙවෙයි පින්වත්නි. අපි ලබන්න ඕන සතර පරමාර්ථ ධර්ම පිළිබඳව අවබෝධය, ධර්මයේ පිළිබඳව දැනුම ඇති කරගන්න. අන්න ඒකට තමයි අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. දැනගත යුතු දහම දැනගන්න. පිරිසිඳ දැනගත යුතු දුක දුක හැටියටම දැනගන්න. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. ඒ දුකට හේතු වෙච්ච තණ්හාව දුරු කළ යුතු කරුණක් හැටියට පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි දුරු කළ යුතුය කියලා දැනගෙන තණ්හාව දුරු කරන්න මහන්සි ගන්න. අන්න ඒවා දියුණු කරනවා නම්, ඒ 이르දීන් සලසා ගන්නවා නම් අන්න ඒ තමයි ශාසනික වශයෙන් බෞද්ධයන් හැටියට බුදුහාමුදුරන්ගේ දේශනාව පිළිගත්ත වෙන්නේ. අන්න ඒ සඳහන් කරපු 이르දීන් ලබන්න නම් අපි ප්‍රතිපත්ති පූජාවෙහි යෙදිය යුතුයි. ඒ 이르දීන් සලස ගන්න අපට උපකාර වන ධර්ම තමයි ඒ සඳහා උවමනාව, වීරය, ඒ සඳහා යොමු වුණු සිත සහ සසරේ ස්වභාවය හඳුනා ගැනීම. ඉතින් වෙසක් පුර පසළොස්වක පොහෝ දවසට පසුදින මේ හිමිදිරි පාන්දර ඔබට මතක් කරන්නේ ප්‍රතිපත්ති පූජාවට තැන දෙන්න. ඒ තැන කවදාකවත් මග හරින්න එපා.
ප්‍රතිපත්තිය තුළින් ඒ වටිනා නිවන නම් වූ 이르දිය ලබා ගන්න සලස ගන්න මේ හිමිදිරි පාන්දර ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා. කාට කාටත් මෙලොව සුව වේවා පරලොව සුව වේවා ප්‍රාර්ථනානුකූලව ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා